Ladies and gentlemen, His Excellency, our beloved President, couldn't be here today because he's overseas attending the 26th United Nations Climate Change Conference, but he insisted that he say a few words to his beloved party members on this occasion. So let me present to you the President of the Democratic Socialist Republic of Sri Lanka, His Excellency, Honorable Gotabaya Rajapaksa. ஐக்கிய நாடுகள் சபையின் காலநிலை மாற்றம் தொடர்பான மாநாட்டிற்கு ஐக்கிய ராஜ்யம் நோக்கிய பயணம் காரணமாக இந்த விழாவிற்கு அதிமேதகு கௌரவ ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் வருகை தர முடியாத காரணத்தினால் அவர்களுடைய வாழ்த்துச் செய்தி அடுத்த நிகழ்வில் இடம்பெற காத்திருக்கிறது. සුරක්ෂිත සහ අභිමානවත් පාලනයක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමන්ව පත් කරගත්තේ ඔබයි, සවිය වූයේ ඔබයි. මේ මොහොත වන විට එතුමා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ නිසා පස්වන ජාතික මහා සම්මේලනයට සුබ පතන්නට එතුමා අමතක කළේ නෑ. එනිසා එතුමා ශ්‍රී ලංකාවෙන් පිටව යන්නට ප්‍රථම එක් කළ සුබ පැතුමයි මේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සුබ පැතුම. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි, අන්‍ය ආගමික පූජකතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිතුමනි, පක්ෂ නායකයනි, මැති ඇමතිවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, පළාත් පාලන ආයතන නියෝජිතවරුනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජික සමාජිකාවනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ රටේ දේශපාලන පක්ෂයක් ලෙස ඉතාම කෙටි කාලයකින් ඉහළම ජයග්‍රහණය ලබා අද සිය 5 වසරක ගමන් මඟ සමරනවා. ඒ වෙනුවෙන් නායකත්වය ගත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාට වගේම පක්ෂයේ සියලු නිලධාරීන්ටත් සමාජික සමාජිකාවන්ටත් ප්‍රථමයෙන්ම මගේ සුබ පැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වුණේ යුගයේ අවශ්‍යතාවයක්, මහජන අපේක්ෂාවන් ජයග්‍රහණය කරවීමේ පරමාභිලාෂයෙන්. අද ඒ සතුට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අප සියලු දෙනාටම දැඩිව දැනෙන බව මම විශ්වාස කරනවා. විජාතික බලවේගයක්ව 2015 දී ජාතිකවාදී ආණ්ඩුවක් මේ රටට අහිමි කළා. යහපාලනය වෙනුවෙන් පෙටී සිටින බව ජනතාවට කිව් ආණ්ඩුව රටක පැවැත්මේ මූලිකම අවශ්‍යතාවය වන ජාතික ආරක්ෂාව සැලසුම් සහගතව බිඳ දැමුවා. බුද්ධ්‍යංශ අකර්මණ්‍ය කළා. රට නිදහස් කර දුන් රණවිරුවා ජාත්‍යන්තරය හමුවේ පාවා දුන්නා. බොහෝ රණවිරුවෝ සිරගත කළා. සමහරුන්ට මරණ දණ්ඩනය නියම කළ බවත් අප අමතක කළ යුතු නැහැ. මේ ව්‍යසනකාරී පාලනයට එරෙහිව හඬ නැගූ භික්ෂූන් වහන්සේ ඇතුළු ජාතික මාමකයන් සිරගේ උරුම කළා. අන්තවාදී ආගමික කල්ලි පෝෂණයට පරිසරය හැදුවා පමණක් නෙවෙයි, ආගමික සංහාරයට රට විවෘත කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටට දායාද කළ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විජාතික බලවතුන්ට පවරා දෙන්නට කටයුතු කළා.
රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය වන මහා බැංකුව කොල්ල කෑමෙන් ජාතික ආර්ථිකයට එල්ලූ මරුපහරේ දුර්විපාක අදටත් මේ රට විඳින. රටේ ජනතාවගේ ජීවන වියදම දෙගුණ තෙගුණ කළේ ඔවුන්. සංවර්ධනය අඩපණ කර නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමූ ආකාරය ආර්ථික විශේෂඥයන් පවා පෙන්නුම් කළා. අපේ සංස්කෘතියේ ආර්ථිකයේ ජීවමය පදනමක් වූ කෘෂි කර්මාන්තය අනතුරට ගෙනත් දැම්මා. රටේ සංස්කෘතික වටිනාකම් නොසලකා හැරීම නිසා රට දිනෙන් දින සියලු වංශයන්ගෙන් ප්‍රපාතයටයි ගමන් කළේ. නීතිය වෙනුවට පරිගැනීම අවලාද සමාජගත කළා. ඔවුන්ගේ මතයට හිස නොනැමුවන්ට අසාධාරණ ලෙස පහර දුන්නා. රාජ්‍ය සේවකයා අනිසි බියකින් හිර කරලා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අඩපණ කළා. දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් දීම වෙනුවෙන් FCID වැනි ආයතන ඇති කළේ නීතියට පටහැනිවයි. අසාධාරණ ලෙස සමාජය පීඩාවට පත් කරන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා ජනසම්මතවාදීව බිහි වුණා. නැවුම් දේශපාලන පක්ෂයක් විදියට මහජන මතය ඉතා නිවැරදිව ග්‍රහණය කර ගැනීම නිසා විශාල ජනමතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වටා ගොඩ නැගුණු බව අපි දැක්කා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවා මාස 15ක් වැනි කාලයකදී මුහුණ දුන් පළමු ඡන්දයෙන් අපි විශාල ජනමතයක් ජයග්‍රහණයක් හිමි කරගත්තා. අලුත් රටක් පිළිබඳව වූ මහජන මතය හඳුනා ගැනීමේ හැරුම් ලක්ෂ්‍ය වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එදා අත්කර දුන් ජයග්‍රහණය බව අපි පිළිගත යුතුයි. ජනාධිපති අපේක්ෂකයා හැටියට මාව තෝරා ගැනීමට ඔබ පක්ෂය ඒකමතිකව කටයුතු කළා. ඉතිහාසයේ ජනාධිපතිවරණයක වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් පරාජයට පත්කර පොදු ජන යුගයක ආරම්භය වෙනුවෙන් ගමක් නගරයක් පාසා ඔබ සමාජිකයන් සාමූහිකව අත්වැල් බැඳගත්තා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය සම්මුතිවාදීව විජයග්‍රහණය කළේ ඔබගේ අදිෂ්ඨානයත් කැපවීමත් සමගයි. මහමැතිවරණය වෙනුවෙන් සහෝදර පක්ෂ ඒකරාශී කර ගනිමින් රට ලැබූ ජය විජයග්‍රහණයක් කරා ගෙන යන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කළා. 3/2ක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමට පොදු ජන පෙරමුණ කළ මෙහෙවර ඓතිහාසිකයි. කොවිඩ් වසංගතය හමුවේ රට අකර්මණ්‍ය වෙද්දී රට සුරකින්න පක්ෂයක ජාතික කාර්යභාරයට ඔබ යොහුසුලුව උරදුන්නා. රාජ්‍ය ප්‍රතිපත්ති සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සමාජිකාවන් එක පවුලක් වගේ කටයුතු කළා. රට මේ ව්‍යසනය හමුවේ ලබාගෙන ඇති ජයග්‍රහණවල ඔබත් ප්‍රධාන කොටස්කරුවෙක් බව මම මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි. මේ රටේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වුණේ යහපාලන රජය බිඳ දැමූ ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි. සමස්ත ආරක්ෂක පද්ධතියම ප්‍රතිසංවිධානය කර මෙහෙයවීමට සුදුසුකම් සහිත පුද්ගලයන්ට බාර දී පැවති අවිශ්වාසයත් අපේක්ෂා බංගත්වයත් අපි අද තුරන් කළා. සාධාරණ සහ යුක්තිගරුක විවේචනයන්ට අද මේ රට විවෘතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය උවදුර වගේම ඒහා බැඳුණු පාතාලය මර්ධනය වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය ගුණාත්මක කළා වගේම උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවාගෙන රටේ බුද්ධිමය කුසලතාවට රට නැංවීමට ඉඩ සැලසුවා. දරිද්‍රතාවයෙන් පෙළුණු නිපුණතාව අඩු තරුණ තරුණයන් ලක්ෂයකට රැකියා අවස්ථා ලබා දීම අද ආරම්භ වෙලා තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයක් ඉලක්ක කරගෙන කාබනික ගොවිතැනට මාරු වීමේ අසීරු තීන්දුව සමස්ත අනාගත පරපුර වෙනුවෙන් අරගෙන තිබෙනවා.
පරිසරය ගහකොළ සතා සිව්පාවා වනසමි මිනිසුන් රෝගීන් කළ රසායනික ගොවිතැන වෙනුවට හරිත කෘෂිකර්මාන්ත ප්‍රවේශය රටේ ඓතිහාසිකම තීන්දුවක් බවට පත් කරන්න ඔබ සැදී පැහැදී සිටින බව මම දන්නවා. ඒ වගේම ජනතා කේන්ද්‍රීය ආර්ථිකය සවිබල ගන්වන දේශීය ආර්ථික රටාවක් වෙනුවෙන් අභියෝගාත්මක තීරණවලට රජය එළඹිලා සිටින්නේ සෞභාග්‍යමත් දේශයක් අපේක්ෂාවෙන්. ඒ සඳහා ඔබ පක්ෂයේ දේශපාලන භාවිතාව තීරණාත්මක සාධකයක් බව මම අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඔබ පැතු ඔබ සිතන මේ රට නැවතත් ගොඩ නැගෙන විට එහි අභිමානය ඔබ කළ කැප කිරීම්වල ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දර්ශනය පැහැදිලි. ඒ නිසාම අරමුණ ඉලක්කගතයි. ඔබ පක්ෂය දිනෙන් දින ජාතික අභිලාෂයන් වෙනුවෙන් ඉටු කරන මෙහෙවරේ ප්‍රතිඵල රට හමුවේ දකින්න ලැබෙනවා. වෙනස්ව හිතන්න බියනවන්. ඔබේ පක්ෂයේ ආදර්ශ පාඨය තුලින් ඔබ ඒකීය රටක්, ස්වෛරී දේශයක්, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් ඉතිහාසයේ මැකිය නොහැකි අගනා කාර්යභාරයක් මේ වන විටත් ඉටු කරමින් සිටිනවා. ඔබේ අභිමානය වගේම ඔබ පක්ෂයේ වටිනාකමත් එයයි. ජාතික අපේක්ෂාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනෙන් දින තබන පියවර සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සෞභාග්‍යවත් රටක්, සුවබර අනාගතයක්. ස්තුතියි. අනාගතේ ඇති බාධා නොපෙනෙන නැතු පාතා අපි දිනනවා ජය ගන්නවා නෙළුම් පොහොට්ටුව පිපුණා වසර 5ක් අද ගෙවුණා රට දියුණුවේ අපි මෙහෙයුමේ යන ගමන මගේ මහිමේ එන්න දකින්නට එක් වී සුබ සිහිනේ වැරදුණු තැන් ඇති නම් අපි නිවැරදි කරමු හෙට ගැන සිතනා
මගේ මහිනේ ඉන්න දකින්නට හෙට ගැන සුබ සිහිනේ නීතලේ ගිනි ජාලා අනාගතේ ඇති බාධා නොපෙනෙන නැතු පාදා අපි දිනනවා ජයගන්නවා නෙළුම් පොහොට්ටුව පිපුණා වසර 5ක් අද ගෙවුණා රට දියුණුවේ අපි මෙහෙයුමේ යන ගමනේ අපි නෙළුම් පොහොට්ටුව පිපුණා වසර 5ක් අද ගෙවුණා රට දියුණුවේ අපි මෙහෙයුමේ යන ගමනේ අපි ජයගමු Ladies and gentlemen, I'm sure the beautiful melody, those beautiful words filled your hearts with pride. Keep that pride in your hearts because this is the moment that I invite on stage our chief guest for this momentous occasion. The 5th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, the current Prime Minister, the People's Leader. Ladies and gentlemen, please welcome His Excellency Honorable Mahinda Rajapaksa. விழாவின் மிக முக்கியமான பெருமையான தருணத்திற்கு வந்துவிட்டோம். இலங்கை நாட்டு மக்களின் நாயகன், இலங்கையின் 5வது ஜனாதிபதி, தற்போதைய கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ஷ அவர்களை அன்போடு மேலைக்கு அழைக்கிறோம். ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් වෙන්නේ දේශපාලනය තුළ 2005 අවුරුද්දේ මෙරටේ දේශපාලන ක්‍රමවේදයම වෙනස් කරමින් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරලා මෙරටේ ජනතාවට සංවර්ධනයේ නව මාවත රටට ලෝකයට කියා දුන් නායකයා අද මේ රටේ ජනතාවගේ සහ මේ රටේ දේශපාලන වංශ කතාව තුළ රන් අකුරින් ලියවෙන බව අපේ හෘද සාක්ෂිය සාක්ෂි දරනවා. මේ මාතෘ භූමිය තුළ ලක් පොළවේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම අසම සම වූ දේශපාලන නායක පස්වන විධායක ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පස්වන ජාතික මහා සම්මේලනය අමතන මොහොත. ගරුතර මහා සංඝරත්නයන් අවසර පූජකතුමනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මැතිතුමනි සියලුම සහෝදර පක්ෂ නායකයිනි මැති ඇමතිවරුනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි සියලුම දේශපාලන නියෝජිතවරුනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සමාජිකාවනි මිත්‍රවරුනි පොදු ජන පෙරමුණේ 5 වෙනි සංවත්සරයටයි අද අපි එකතු වෙලා ඉන්නේ. අලුත්ම පක්ෂයකට වසර 5ක් තුල ජනාධිපතිවරයෙක් බිහි කරලා 3/2ක බහුතරයක් සහිත පාර්ලිමේන්තු බලයකුත් අරගෙන 5 වෙනි සංවත්සරය සමරන ලැබෙයි කියලා එදා මේ රටේ කිසිම කෙනෙක් විශ්වාස කරා නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. මොකද අලුත් දේශපාලන පක්ෂයකට ඓතිහාසිකව කරන්න පුළුවන් මහ පෙරලිය අද අපි කරලා තියෙනවා. ඒ සඳහා හිරේ විලංගුවේ වැටෙන්න ඕ මහපාරට වැටෙන්න සූදානමින් වුණත් කැපවුණු සියලු දෙනාට මම මගේ ගෞරවය මේ මොහොතේ පුදවනවා. මිත්‍රෝනි පොදු ජන පෙරමුණේ ගෙවන 5 වසරක කෙටි ඉතිහාසයෙන් ලංකාවේ දේශපාලනයට ලොකු පාඩමක් ඉගෙන ගන්න තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. ආණ්ඩු බලය අහිමි වෙලා මර්ධනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න නම් පොදු ජන පෙරමුණ ගත කරපු ගෙවුණු 5 වසර
දිහා බලන්න. ඒ වගේම විපක්ෂයේ ඉන්නකොට පොදු ජනතාව මුහුණ දෙන ප්‍රශ්න අතරට අරගෙන ආණ්ඩුවක් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නත් පොදු ජන පෙරමුණ පක්ෂ ඉතිහාසයෙන් පුළුවන්. පොදු ජන පෙරමුණ ගොඩනගගෙන යනකොට තමයි එදා දිගන ජාතිවාදී ගැටුම සිද්ධ වුණේ. ඔබට මතක ඇති. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ අපි පොදු ජන පෙරමුණ ගොඩනගමින් විපක්ෂයේ ඉන්නකොට. එබඳු අවස්ථාවල ජනතාව කුමන්ත්‍රණකාරීව අවුස්සන්නේ නැතුව කෝප කරන්නේ නැතුව කටයුතු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නත් අපේ ගෙවන ඉතිහාසයෙන් පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. එපමණක් නොවේ පොදු ජන පෙරමුණ මේ රටේ වගේම විදේශවලත් බලපෑමට ලක් වුණා. මතකයි දින 52 ආණ්ඩුව පිහිටුවලා පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කළ මොහොත. එදා පාර්ලිමේන්තුවට ආව විදේශ නියෝජිතයෝ අපිට එරෙහිව පාර්ලිමේන්තු ගැලරියේ ඉඳන් අප්පුඩි ගහනවා අපි දැක්කා. එබඳු බලවේගවලත් මුහුණ දෙමින් තමයි පොදු ජන පෙරමුණ ගොඩනැගුවේ. මිත්‍රෝනි මොනතරම් මර්ධනයට ලක් වුණත් මොනතරම් පීඩනයට ලක් වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපි හිරේ විලංගුවේ බැම්මත් ජනතාව කලබල කරවලා වර්ජන රැලි මෙහෙवला ජනතාව අඳුරේ තියන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා තමයි වගකිය යුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව බාරගත්තේ. ඒ වගේම මොන බාධක කම්කොටලු ආවත් ජනතාව අත්හැරලා අපි දිව්වේ නැහැ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තෙත් නැහැ. ඒ නිසා තමයි මෙතරම් ඉක්මනට අපි මේ ගමන ආවි කියලා මම විශ්වාස කරනවා. ඒ ඉතිහාසය මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕන. මිත්‍රෝනි ආණ්ඩු බලයෙන් ගන්න තුරු ඊටම ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි ආණ්ඩු බලය ගත්තට පසු දේශපාලන කටයුතු අමතක කරලා රාජ්‍ය පාලන වැඩවලට කාලය වෙන් කරන පටන් අරන් තියෙනවා අපි. අද අපිට වෙලා තියෙන එක. පක්ෂයක කීර්තිය ජනප්‍රියත්වය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. ආණ්ඩු බලය ලබාගෙන රාජ්‍ය ආයතන හරියටම කරනවා වගේම ජනතාව අතරත් දේශපාලනයක් කරන්න ඕන. ආණ්ඩු බලයෙන් අමාත්‍යාංශ වලින් රාජ්‍ය ආයතන වලින් කරන්න බැරි බොහෝ දේවල් තියෙනවා. පසුගිය කාලේ ගුරු වර්ජනය දුරදිග ඇදිලා ගියේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වුණු නිසායි කියලා මම විශ්වාස කරනවා. අද ගොවි උද්ඝෝෂණ වුණත් මෙතරම් බරපතල විදියට ඇදිලා යන්නේ ඒ අය ආතරේ වැඩ නොකර නිසා කියලා මං හිතන්නේ. ජනතාවගේ හඬ අපි තේරුම් ගන්න ඕන. ඒ හඬ අපිට ඇහෙන්න ඕන. දේශපාලනයෙන් ඈත් වෙන්න අපි පරාද කරපු බලවේග පටු වාසි ගන්න ජනතාව අතරට රිංගලා විශාල අවුල් ඇති කරනවා. ඒ නිසා පොදු ජන එක්සත් පෙරමුණ මේ රටේ තහවුරු කරන්න නම් පක්ෂයක් විදියට ආණ්ඩුව තිබෙන කාලෙත් ජනතාව අතර දේශපාලනය කරන්න ඕනේ. රජයේ බලධාරීන් නිලධාරීන් පමණක් අපි වෙනුවෙන් ජනතාවට සේවය කරයි කියලා බලා ඉන්න එපා.
සෞභාග්‍යයේ දැක්මේ තියෙන දේශපාලනය ක්‍රියාත්මක කරන්න වගකීම තියෙන්නේ ඔබගේ අතේ. කම්මලේ වැඩබිමේ ගොවිබිමේ අපේ පක්ෂයේ බලය තහවුරු කරගන්න ඕන. මිත්‍රෝනි අපි තේරුම් ගන්න ඕන අපිට ඡන්දය දුන්නු ජනතාව දැන් ඉන්නේ තාම අපහසු දුෂ්කර තත්ත්වයක කියලා. මේ වගේ දුෂ්කර කාලවලට මුහුණ දීලා අපිට නම් හොඳට පුරුදුයි. මේ වාසු මේ වගේ කාලවල නොකළ වැරදි වලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට. ඒක තමයි සිරිත. ජනතාව බනින්න පුළුවන් පබයෝ පුච්චන්න පුළුවන්. ඒත් අපි ජනතාව අතරට යන්න ඕන. මතක ඇති තමුන්නාන්සේලාට කැබිතිගොල්ලේ ලෑවේ බස් බෝම්බේ පුපුරපු වෙලාවේ අපිට ආරංචි වුණාම අපි වහාම එතනට ගියා. ජනතාව දොස් කිව්වා ඒ වෙලාවේ අපිට. ඇඬුවා. දරුවෝ අතේ තියාගෙන පෙන්නවා මැරිච්ච කුඩා පැටියෝ. මට එදා ඔවුන් සනසන්න පුළුවන් වුණා. ඒ ඉදිරියේදී මම ජාතිය ආරක්ෂාව වගකීම බාරගත්තා. ඒ වගේ උඹට මතක ඇති බේරුවල අලුත්ගම සිද්ධිය. ඒ වෙලාවේ මම හිතෙන්ට ගියා. මතක ඇති ඔබතුමාට. උණුදේ දැසින් දැක්කා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ඉන්නකොටත් මම එහෙමයි කටයුතු කළේ කියලා මම මතකයි. පාස්කු ප්‍රහාර වේලාවේ ආණ්ඩුවේ අය විනාශ වුණු පල්ලියට යන්නත් කලින් මම එතෙන්ට ගියා. අපි එතෙන්ට ගියා. ජනතාවගේ ප්‍රශ්න වලට ආවේග වලට මුහුණ දුන්නා. එහෙම දේශපාලනයක් අද අපිට ඕමනයි. පොදු ජන පෙරමුණේ වගකීම යුතුකම ඉටු කරන්න ඕන. මිත්‍රෝනි අපි නිතරම සමගියට අතවඩන පක්ෂයක්. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට ලැබෙන උරුමයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වමේ දේශපාලන පක්ෂයක එකට හිටියා. වාද විවාද මැද වුණත් ඒකට වැඩ කළා. පොදු ජන පෙරමුණත් ඒ ගැන හිතන්න ඕන. සමහර පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් නොතිබෙන්න පුළුවන්. පක්ෂ කුඩා වෙන්නත් පුළුවන්. ලොකු කුඩා නොවේ දේශපාලනයේදී වැදගත් වෙන්නේ. අරමුණයි වැදගත් වන්නේ. මේ හැමෝම අපිත් එක මග යන අය අපේ දුෂ්කර අවස්ථාවල එක පිළේ සිටි අය එක අරමුකට සටන් කළ අය ඒ කවුරුත් අපිට ඈත්වෙන් කරන්න බැහැ. එය අපේ ආධාරක නොවෙයි. අපේ කිහිලිකරුවන් නෙවෙයි. ඒ අය අපේ අතකොළුත් නොවෙයි. ඒ අයත් අපිත් එකට එක අරමුණකට ගමන් කරන එකම අය. ඒ නිසා සියලු පක්ෂ එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕන. ඒ සමගිය රකින්න එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීමක්. මිත්‍රෝනි අද තියෙන ප්‍රශ්න අපි ගෙන ආපු ඒවා නෙවෙයි. 2015 අපි බාර දීපු රට නොවේ. 2019 දී අපි බාරගත්තේ. අපි 2019 පොදු ජන පෙරමුණ බලයට එනකොට ඇස්සිස් මස්ලේ පූජා කළ රට බේරගත්ත රණවිරුව දංගෙඩියට ගෙන යන්න ජාත්‍යන්තර යෝජනාවට ආණ්ඩුව එකක වෙලා තිබුණේ. යහපාලන ආණ්ඩුව කාලේ මුළුතිව්වල ගුරුකන්ද පන්සලේ නායක හාමුදුරුවෝ
අපවත් වුණාම උන්වහන්සේගේ සිරුරුවත් උතිරේ තියන්න ඒ පන්සල් බිමේ ආදාහනය කරන්න ඉඩ දුන්නේ නැති බව ඔබට මතක ඇති. එදා උතුරේ තිබුණේ එවැනි තත්ත්වයක්. මුළු භික්ෂු ශාසනයටම කතා කළේ චීවරධාරීන් කියලා. ජාතික ආරක්ෂාව කියලා දෙයක් තිබුණේ නෑ එදා. ඒ විතරක් නෙවෙයි MCC අත්සන් කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිබුණේ. MCC ගිවිසුම අත්සන් කරන එක නතර කළා වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාව අපි බලයට ඇවිත් ඉවත් කරගත්තා. ඒත් ඒ සියල්ල දැන් අපි දැන් ආපස්සට හරවලා තියෙනවා. අපි එදා ජාත්‍යන්තරයත් එක්ක හැප්පිලා මේවා කළේ එන ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. මේ නොයෙක් විදියට වෙස්වලාගෙන නොයෙක් සටන්නාමෙන් අපේ ඉස්සරහට එන්නේ අපි ඒ කරපු දේවල් වල ප්‍රතිඵල. අපි ඒ වගේ තියෙන දේශපාලනයේ ජාතියට තීරුම් කරලා බේරුම් කරලා දීමේ වගකීම පක්ෂයක් හැටියට බාර ගන්නවා. මිත්‍රෝනි අපේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ ගෙවුණු කාලය තුල කළ කැපවීම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඇයි? කතා කරන්න දෙයක් නැහැ. අපි එහෙමයි කියලා මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා මම කියන්න ඕන නෝර්වේ සටන් විරාම ගිවිසුම ඉරාදාලා බේරගත් රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව ප්‍රතික්ෂේප කරලා එයින් ඉවත් වෙලා බේරගත් රට MCC ගිවිසුම අත්සන් නොකර ඉඳලා බේරගත් රට අපි කිසිවිටවත් පාවා දෙන්නේ නැහැ. රට වෙනුවෙන් ලෝකේ ධර්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරපු අපි ගැන මතුවටත් ඒ විශ්වාසය තියන්න පුළුවන් බව මම කියන්න කැමතියි. මිත්‍රෝනි පසුගිය ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පැමිණීම අපිට විශාල ශක්තියක් වුණා. එතුමාගේ කැපවීම අවංකකම ගැන ජාතියේ විශාල විශ්වාසයක් තිබුණා. මේ පක්ෂයේ එතුමාට ශක්තියක් වුණා වගේම එතුමාත් පොදු ජන පෙරමුණට ආකර්ෂණයක් ගෙනාවා. දේශපාලනය ඈත් කරලා සිටි විශාල තරුණ පිරිසක් එතුගාම ගැන විශ්වාසය තියලා ඡන්දපොළට ගියා. ඒ නිසාම පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු විශාල පිරිසක් ගැන එතුමා විශ්වාසය තියලා තියෙනවා. ඒ නව තරුණ පිරිස ඒ විශ්වාසය ආරක්ෂා කරන්න ඕන. මිත්‍රෝනි රට කරවන ප්‍රධාන දේශපාලන පක්ෂය හැටියට අපේ රටේ වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි තක්සේරුවක් අපිට තියෙන්න ඕන. අපි ජනාධිපතිවරණයේදී ලැබපු ජයග්‍රහණය පාර්ලිමේන්තුවේ ලැබපු ජයග්‍රහණය ඉතිහාසයේ කිසිම මැතිවරණ ජයග්‍රහණයක් සමග සංසන්දනය කරන්න බෑ කියලා මම විශ්වාස කරනවා. උතුරු නැගෙනහිර අන්තවාදී දේශපාලන පක්ෂවල සහයෝගය නැතුව ජනාධිපතිවරයෙක් බිහි කරන්න බෑ කියන විශ්වාසය හැමදාම තිබුණා. සෑම ජනාධිපතිවරණයකදීම අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න සිද්ධ වෙලා තිබුණා. අද අපිත් එක්ක ඉන්න ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඒකට සාක්ෂි දරනවා ඇති. නමුත් එමුදු ජාතිවාදී දේශපාලන පක්ෂවල බලපෑමට යටත් නොවී ජනාධිපතිවරයෙක් බිහි කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි දෙමළ මුස්ලිම් ජනතාවගෙන් ඈත් වෙලා දේශපාලනය කරන්න ඕන කියලා. ඒ ජාතීන් ලං කරගන්න පුළුවන් නම් ඒක තමයි පොදු ජන පෙරමුණ කරන්න පුළුවන් හොඳම කාර්යය. ඒ වගේම අන්තවාදී දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැතුව
3 2ක පාර්ලිමේන්තු බලයක් ලබන්න අපිට පුළුවන් වුණා. වසර 70කට වඩා ඉතිහාසයක් තියෙන ආණ්ඩු බලය තිබුණු එක්සත් ජාතික පක්ෂය එක ආසනයට බස්සන්න පොට්ටුවට පුළුවන් වුණා. ජනතාව එක කරා. අපි කිරී විශ්වාසය තියලා. මතක තියාගන්න එක ඓතිහාසික ජයග්‍රහණයක්. ඒ වගේ ජයග්‍රහණයක් ලබා දීලා ජනතාව ජාතිය අපෙන් ඉල්ලපු දේ අපි තේරුම් ගන්න ඕන. මිත්‍රවරුනි මට මතකයි අපි ජයග්‍රහණ කළ මුල් දිනවල මේ රටේ තරුණයෝ මුළු රටේම තාප්පවල චිත්‍ර ඇඳා. නන්නාඳුන තරුණයෝ නම් ගම් ලියන්නේ නැතුව චිත්‍ර ඇඳා. අතේ වියදමින් තින්ට අරගෙන කානුවල බැහැගෙන බස් තුම්පලවර රජයේ කාර්යාලවල තාප්ප පාසල් තාප්ප හැම තැනම මහර චිත්‍ර ඇඳ බව ඔබ දන්නවා. ඔබ දැකලා ඇති. කාගේවත් ඇරවුමක් තිබුණේ නැහැ. කාගේවත් ඇරවුමක් තිබුණේ නැහැ. ඒ රටට ආදරය කරන නාන්නාඳුන තරුණයෝ. ඒත් අය තමන්ගේ නම් කොහෙවත් සටහන් කළේ නැහැ. මිත්‍රෝනි අද ඒ චිත්‍ර ඇඳ තරුණ පරපුර කොහෙද කියලා අපි දන්නේ නැහැ. පක්ෂ දේශපාලනේ පටන් ගත්තා ඉඳලා පෝස්ටර් වලින් තාප්ප කැත වුණු බව ඔබ අමුතුවෙන් කියන්න ඕන නැහැ. නගර අවලස්සන වුණා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ. තරුණයෝ තාප්පවල චිත්‍ර ඇඳලා කිව්වේ මෙතෙක් කරගෙන ආපු දේශපාලනයෙන් රට කැත කරන්න එපා කියලයි. ඒ දේශපාලනයෙන් රට අවලස්සන කරන්න එපා කියලයි. අපි ඒ අනිවුඩය තේරුම් ගන්න ඕන. අද රට හැර යන්න පාස්පෝර්ට් ගන්න පොලිමේ ඒ තරුණයෝ ඉන්නවද කියලා හොයලා බලන්න ඕන. ඒ පොලිමට එකතු වෙලා ඉන්නවා නම් ආයෙත් මේ රටට කැඳවා ගන්න පුළුවන් විදිහේ දේශපාලනයක අපි යෙදෙන්න ඕන. ඒක තමයි පොදු ජන පෙරමුණ අපිට තියෙන ඓතිහාසික අනාගතවාදී කාර්යය. එනිසා අපි ගැන හිතන්න. ඔබ සමට සුබ අනාගතයක්. ඔබට තෙරුවන් සරණයි. ගරු අග්‍රාමාත්‍යතුමනි මොහොතක් වේදිකාවේ රැඳෙන්නට ඔබතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමනි පැමිණෙන්න වේදිකාවට. ඒත් එක්කම අපි විශේෂ අවස්ථාවක් වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් වූ සුවිසල් දේශපාලන පක්ෂයට නිර්මාතෘවරයා හැටියටත් ජාතික සංවිධායකවරයා හැටියටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාටත් මා ඉතාම ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2016 නොවැම්බර් මාසේ 5 වෙනිදා බිහි වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ගෞරවනීය වූ ශ්‍රේෂ්ඨ වූ නායකත්වයේ සහිතව මේ පක්ෂය එදා නෙළුම් මාවත කාර්යාලයට වෙලා මේ යාන්ත්‍රණය සකස් කරලා මුළු රටම ශක්තිමත් කරන්න දායක වුණු බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් වෙත මුළු රටේම උපහාරය පුද කරන මොහොත ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් මේ උපහාර පිළිනය ප්‍රදානය කරනවා. සමස්ත ශ්‍රී ලාංකික පොදු ජන පෙරමුණු ජනතාව සමාජිකයන් සියලු දෙනාගේම ගෞරව උපහාරය අපි මේ මොහොතේදී බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන් වෙත ලබා දෙනවා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අපගේ ස්තුතිය. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට ස්තුතියි. ඒ වගේම පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මැතිතුමනි ඔබතුමාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතට අද සැපැමිණි පාර්ලිමේන්තුව නියෝජනය කරන විශේෂයෙන්ම කැබිනට් අමාත්‍යතුමන්ලා රාජ්‍ය අමාත්‍යතුමන්ලා පක්ෂ නායකතුමන්ලා ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ඒ වගේම මේ ස්ථානයේ ඉන්න හිටපු පළාත් සභා මන්ත්‍රීතුමන්ලා ඒ වගේම පළාත් පාලන ආයතන ප්‍රධානීතුමන්ලා සභාපතිතුමන්ලා ඇතුළු මේ සභාවේ ඉන්න ඔබ සියලු දෙනාත් ඒ වගේම ගමේ ඉන්න අපේ ආදරණීය පාක්ෂිකයන් ශාඛා සංවිධාන නියෝජනය කරන තැන ඉඳන් ඒ සියලු දෙනා අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. කොවිඩ් වසංගත
තත්ත්වය නිසායි අද ඔබ මේ සභාවේ නොසිටින්නේ. එහෙම නොමැති වුණා නම් අද රූපවාහිනියෙන් අපිව නරඹන සජීවීව අපිව දකින ඔබ ඉන්නේ මේ සභාව තුල. ඒ නිසා මේ ගෞරවාන්විත සභාවට ඔබ අද ආරාධිතයෙක් නොවෙන්නම කොවිඩ් වසංගත තත්ත්වය නිසා. නමුත් අපි ඔබට ඒ ගෞරවය මුළු රටේම පාක්ෂිකයන් වෙත ලබා දෙන්නට කැමති. මොකද ඔබේ ශක්තිය නිසායි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නම් වූ මේ අසම සම දේශපාලන පක්ෂය බිහි වෙන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමනි, අද වන විට දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා කුරහන් වර්ණයෙන් දජ මුළු රටේම ලෙලදෙනවා. ඒ යාන්ත්‍රණයේ ඉඳලා මේ මහා සම්මේලනය, ජාතික මහා සම්මේලනය සංවිධානය කරලා මේ අසම සම ව්‍යාපෘතිය නිර්මාණය කරන්නට බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයේ සහිතව ශක්තියක් වුණේ අද මේ වේදිකාවේ අපි හිටියට ඔතන අසුන්ගෙන ආරාධිතයෙක් හැටියට නොසිටින කැබිනට් අමාත්‍යවරයෙකු. අපි ඒ පිළිබඳව ගෞරවයෙන් සිහිපත් කරනවා. අද එතුමා ආරාධනා පත්‍රය පැත්තකට තියලා රෝහිත අබේගුණවර්ධන ගරු අමාත්‍යතුමන් මේ සමස්ත යාන්ත්‍රණයම මෙහෙයවමින් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය සහිතව මේ සියල්ල සිදු කරනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලය අපේ නිලධාරී මහත්මීන් ඒකරාශී කරගනිමින් අපි ඒ සියල්ලත් බොහොම ගෞරවයෙන් මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. මේ රටේ ජනතාව වසර 70ක් මුළුල්ලේ ඉල්ලා සිටි පාලනය මේ මොහොත වන විට රටට ලැබී තිබෙනවා. දේශීය නිෂ්පාදකයා කර්මාන්තකරුවා ශක්තිමත් වෙනවා. රට සුරක්ෂිත වෙනවා. අපි ඉන්නේ කොවිඩ් වසංගතය ජය ගනිමින්. ඒ නිසා මේ රට අවුරුදු 5ක් ඇතුළත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ධනාත්මක ගෞරවාන්විත පාලනයක් වෙත අරගෙන ගියා. ඒ නිසා මේ පාලනය වෙනුවෙන් ශක්තියක් වුණු සියලු දෙනාටම ස්තුති. අවුරුදු 5ක් මේ වෙනුවෙන් කැප වුණු සියලු දෙනාට ස්තුති. නිවසේ ඉන්න ආදරණීය පක්ෂයට ආදරය කරන ඔබ සියලු දෙනාටත් අපේ ගෞරව උපහාරය පුද කරනවා. ඔබ බලාපොරොත්තු වෙන නිරෝගිමත් සුරක්ෂිත රට ඔබට හිමි වේවි. ඔබ සැමට සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක්.
देखी